යද පන්තිය පටන් ගන්නවා දුර පුතාලට සුබ සන්ධ්‍යාවක්. අපි ගිය සතිය නතර කරපු තැනින් අද පටන් ගන්න බලාපොරොත්තු වෙනවා. අපි ගිය සතියේ ෆැරන්හයිට් පරිමාණනය ගැන කතා කරා. අපි ඒක පොඩ්ඩක් මතක් කළා. අපි කෙල්වින් පරිමාණනය ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි බැලුවොත් එහෙම ෆැරන්හයිට් පරිමාණනය කියන එක අපි ඊට කලින් සෙල්සියස් පරිමාණනය කියන එක අපි බැලුව ඇත්තම සෙල්සියස් පරිමාණනය කියන එකේදී එතකොට මේ වායුගෝලීය පීඩන වායුගෝල එකක පීඩනය කියන එක මේක ඉතාම වැදගත් වෙනවා මේ වායුගෝලීය එකක පීඩනය කියන එක. මොකද මේ පීඩනය වෙනස් වෙනකොට ඒකේදී මේ අයිස් ද්‍රවන උෂ්ණත්වය ඊළඟට මේ ජලයේ නටන උෂ්ණත්වය ඒක වෙනස් වෙනවා. එතකොට ඒක නිසා මේ වායුගෝලීය එකක පීඩනය කියන එක ඉතාම වැදගත් වෙනවා. එතකොට වායුගෝලීය එකක පීඩනයේදී එතකොට සංශුද්ධ අයිස් කියන එකත් ඉතාම වැදගත් වෙනවා. මොකද කාබන් ඩයොක්සයිඩ් හරි මොනවා හරි තියුණොත් එහෙම හදිසියක් කාබන් ඩයොක්සයිඩ් පොඩ්ඩක් හරි මේ අයිස් මුසු වෙච්ච ජලය නම් මේක එතකොට ඒක දිය වෙන්නේ මේ සෙන්ටිග්‍රේඩ් අංශක බිඳුවේදී අනිවාර්යයෙන්ම ඒක ඒ කියන්නේ ඒක සාමාන්‍යයෙන් දිය වෙන්නේ නැතුව පවතිනවා. ඒක නිසා ඒ වගේ වෙනත් අපද්‍රව්‍ය මොනවා හරි අපි ඒ මොනවා හරි දෙයක් වෙනත් දෙයක් මිශ්‍ර වෙච්ච ඒ ජලය භාවිතා කරලා සාදපු අයිස් නම් එතකොට මේ සෙන්ටිග්‍රේඩ් අංශක බිඳුවේදී කවදාකවත් දිය වෙන්නේ නැහැ ඇත්තටම. ඒක නිසා මේකෙදි ඉතාම වැදගත් වෙනවා මේ වායුගෝලීය එකක පීඩනය කියන එකත් සංශුද්ධ කියන එකත්. සංශුද්ධ අයිස් කියන එක ඉතාම වැදගත් වෙනවා. එතකොට සංශුද්ධ අයිස් නම් විතරයි මේ උෂ්ණත්වය බිඳුවක් වෙන්නේ. එතකොට එම පීඩනයම යටතේ ජලය හුමාලය බවට පත්වන උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 100ක්. එතකොට ඒ වායුගෝලීය එකක පීඩනයේදී එතකොට ජලය හුමාලය බවට පත්වෙන උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් 100ක් කියලා සලකලා ඊට පස්සේ මේ බිඳුවේ ඉඳන් 100 කියන එක සමාන කොටස් 100කට බෙදෙනවා. එතකොට මේ කලින් අපි කතා කරපු ඒ අයිස් දිය වෙන උෂ්ණත්වයත් ඒ වගේම ජලය හුමාලය බවට පත්වන උෂ්ණත්වයත් එතකොට ඒවට අපි අචල ලක්ෂ කියලා කියනවා. එතකොට මේ උෂ්ණත්ව පරිමාණනයක් මේ සකස් කරගන්න භාවිතා කරන වෙනස් නොවන ලක්ෂ තමයි අචල ලක්ෂ කියලා කියන්නේ. අපි අචල ලක්ෂ විදිහට බලය භාවිතා කරන්නේ එතකොට අයිස් ද්‍රව වන උෂ්ණත්වයයි ඒ වගේම ජලය හුමාලය බවට පත්වන උෂ්ණත්වයයි මේවට තමයි අපි කියන්නේ අචල ලක්ෂ කියලා. එතකොට මේකෙදි සෙන්ටිග්‍රේඩ් අංශක බිඳුවේදී තමයි ජලය එතකොට මේ අයිස් දිය වෙන්නේ. වගේම ජලය හුමාලය බවට පත් වෙන්නේ සෙන්ටිග්‍රේඩ් අංශක 100දී. එතකොට මේ බිඳුවේයි සෙන්ටිග්‍රේඩ් අංශක ඒ වගේම 100යි සෙන්ටිග්‍රේඩ් අංශක අතර මේ පරාසය කොටස් සමාන කොටස්. එතකොට පරාසය එතකොට කොටස් 100කට බෙදෙනවා කියන එක තමයි දක්වලා තියෙන්නේ. එතකොට මේ සෙල්සියස් අංශක පරිමාණය එතකොට අචල ලක්ෂ දෙකක් අතර පරාසය එතකොට කොටස් 100කට බෙදලා තියෙනවා. එතකොට ඒක වැදගත් වෙනවා මේ කොටස් 100කට බෙදලා තියෙන. කියන්නේ එතකොට 0.5 සෙන්ටිග්‍රේඩ් ඉඳන් 100යි සෙන්ටිග්‍රේඩ් මෙතන වෙනකන් ඒ කියන්නේ සෙන්ටිග්‍රේඩ් අංශක එකෙන් එක එතකොට වෙන් කරලා තියෙන එක තමයි මෙතන දක්වලා තියෙන කොටස් 100කට බෙදලා තියෙනවා. ඊළඟ එක බැලුවොත් එහෙම ෆැරන්හයිට් පරිමාණනය කියන එක බැලුවොත් එහෙම ෆැරන්හයිට් පරිමාණනය මොකක්ද වෙනස් වෙන්නේ? එතකොට අයිස් ද්‍රව වන උෂ්ණත්වය එතකොට අයිස් ද්‍රව වන උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 32 ෆැරන්හයිට් අංශක 32ක් කියලා කියනවා. කලින් අවස්ථාවේදී සෙන්ටිග්‍රේඩ් පරිමාණනයේදී ඒකෙදී 0.5 සෙන්ටිග්‍රේඩ් වුණා අයිස් මේ ද්‍රව වන උෂ්ණත්වය. එතකොට මේ අවස්ථාවේදී 32යි ෆැරන්හයිට් වෙනවා අයිස් ද්‍රව වන උෂ්ණත්වය. ඒ වගේම ජලය හුමාලය බවට පත්වන උෂ්ණත්වය එතකොට 212යි ෆැරන්හයිට් වෙනවා. 212යි ෆැරන්හයිට් වෙනවා. එතකොට කලින් අවස්ථාවේදී ඒ කියන්නේ සෙල්සියස් පරිමාණනයේදී ජලය හුමාලය බවට පත්වන උෂ්ණත්වය 100යි සෙන්ටිග්‍රේඩ් අංශක වුණා. එතකොට මේ අවස්ථාවේදී 212යි. එතකොට අයිස් ද්‍රව වන අවස්ථාව 32යි ෆැරන්හයිට් වෙනවා. එතකොට මේ අතර පරතරය එතකොට බැලුවොත් එහෙම මේ අචල ලක්ෂ දෙක අතර පරතරය එතකොට කීයද? 180කට තියෙනවා. එතකොට මේ අචල ලක්ෂ දෙක අතර පරාසය එතකොට කොටස් 180කට බෙදලා වෙන් කරන්න පුළුවන්.
එතකොට මේ සෙල්සියස් පරිමාණනය කියන එක අපි එදිනෙදා භාවිතා කරන නිසා අපි හොඳින් දන්න දෙයක්. නමුත් ෆැරන්හයිට් පරිමාණනය කියන එක ඒක අපි එදිනෙදා භාවිතා නොකරන නිසා එතකොට ඒක දූල පුතාලාට මතක තියාගන්න වෙනවා. ඒක මතක තියාගන්න පුළුවන් හොඳම ක්‍රමය ඒක කලින් අවස්ථාවේ දක්වපු අයිස් දියවන උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 32 කියන එකත් ඒ වගේම හිමාලය ජලය හිමාලය බවට පත්වන උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 212 කියන එකත් මතක තියාගත්තාම ඉතුරු කොටස එතකොට 180ක් කොටස් එතන තියෙයි කියන එක දූල පුතාලට තේරුම් ගන්න පුළුවන්. එතකොට ඒකෙන් ඕනම දෙයක් එතකොට ගණනය කරන්න පුළුවන්. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කෙල්වින් පරිමාණනය කියන කොටස ගැන තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි විද්‍යාවේදී භෞතික විද්‍යාවේදීත් එහෙමයි රසායනික විද්‍යාවේදීත් එහෙමයි අපි මේ විද්‍යාවේදී භාවිතා කරන්නේ මේ කෙල්වින් පරිමාණනය කියන එක තමයි අපි භාවිතා කරන්නේ. කෙල්වින් පරිමාණනය කියන මේ කොටස තමයි අපි භාවිතා කරන්නේ ඒ භෞතික විද්‍යාවේදී රසායන විද්‍යාවේදී වෙනත් විද්‍යාවලත් එහෙම වෙන්නේ නැති. එතකොට මේ වයිදී මේ භාවිතා කරන්නේ කෙල්වින් පරිමාණනය කියන ඒකකය. සෙල්සියස් සහ පැරන්හයිට් පරිමාණවල ශූන්‍ය අගයන් එම පරිමාණ සකස් කළ අයගේ අභිමතය අනුව තෝරාගෙන තිය කියලා දක්වලා තියෙනවා. එතකොට සෙල්සියස් කියන එක ඒ බිඳුව කියන එක එතකොට ඒක නියම බිඳුවක් නෙවෙයි ඇත්තටම. ඒක මේ කියන්නේ ඒ කියන්නේ ඒ සෙල්සියස් කියන එකේ අංශකයේ පරිමාණනයේදී එතකොට බිඳුව කියලා කියන්නේ ඒක ඇත්තටම බිඳුව නෙවෙයි. ඒ පුජ්‍යලයා ඒ සෙල්සියස් පරිමාණය සකස් කරපු පුජ්‍යලය ඒක බිඳුව කියලා කියන එක කියලා තමයි මෙතන මේ දක්වලා තියෙන්නේ. ඒ පුජ්‍යලයා ඒ හිතලා මේක බිඳුව කියලා යදුව කියන එක තමයි මෙතන මේ දක්වලා තියෙන්නේ. එතකොට එතකොට සෙල්සියස් එකත් එහෙමයි පැරන්හයිට් කියන එකෙත් එතකොට පැරන්හයිට් එකේදී එතකොට 32යි සෙන්ටිග්‍රේඩ් කියලා තියුණා. එතකොට ඒ අයිස් ද්‍රව්‍යන උෂ්ණත්වය එතකොට ඒකෙදී ඒ ආකාරයට පරිමාණනය කරාම ඒ ෆැරන්හයිට් අංශක බිඳුව කියන එකක් කියනවා. ඇත්තටම ඒ බිඳුව කියන එකත් ඒක සැබෑ බිඳුව කියන එකක් නෙවෙයි කියන එක තමයි මෙතන කියන්නේ. එතකොට සෙල්සියස් කියන එකත් එතකොට පැරන්හයිට් කියන ඒ පරිමාණනවල ශූන්‍ය අගේ කියන්නේ බිඳුව කියන අගේ එතකොට එම පරිමාණ සකස් කළ අයගේ අභිමතය අනුව තෝරගෙන තියෙනවා. ඒක මේකට හේතු වෙන්නේ ඇත්තටම මේවා මේ සෙල්සියස් පරිමාණනයේ පැරන්හයිට් පරිමාණන කලින් ඇත්තටම භාවිතා කරපු දේවල් ඊට පස්සේ ඒ කාලයත් එක්ක එතකොට ගොඩක් වෙලාවට මේ සෙල්සියස් කියන එක එකයි පැරන්හයිට් එක යනකොට ඒ උෂ්ණත්වය බිඳුවක් වෙනවා නම් එතකොට උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් බිඳුවක් වෙනවා නම් ඊට පහළ උෂ්ණත්වයක් නැහැ කියන ඒ කියන්නේ ඒ අංශුවල ඒ චලනය කියන එක මෙතනින් එහාට සිද්ධ වෙන්නේ නැහැ කියන ඒ වගේ අර්ථයක් මේ කාලේ හිතෙන්නේ නැති අතරම ඒ අයිස් වෙච්ච හින්දා. ඒක නිසා වෙන්නේ නැති සමහර වෙලාවට මේ බිඳුව කියලා දාලා තියෙන්නේ ඇත්තට මේකට ඒ පැරන්හයිට් එකට බිඳුව කියලා දාලා තියෙන්නේ මොකද කියලා පැරන්හයිට් එකට ඒ අයිස් දියවන උෂ්ණත්වයට පැරන්හයිට් 32 කියලා දාලා තියෙන්නේ මොකද කියලා දන්නේ නැහැ. ඇත්තටම ඒක ඒ මොකක් හරි හේතුවක් නිසා එතකොට ඒවයි බිඳුව කියන එක ඒ පරිමාණන සකස් කර පුජ්‍යලයා එයා හිතන විදියට ඒක බිඳුව කියන එක තෝරගෙන තියෙන කියන එක තමයි තියෙන්නේ. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම නමුත් පසු කලෙක යම් වස්තුවක උෂ්ණත්වයට තිබිය හැකි අවම අගයන් වන අගයක් ඇති බව බ්‍රිතාන්‍ය ජාතික විද්‍යාඥයෙකු වූ කෙල්වින් සාමිවරයා විසින් පෙන්වල දෙන ලදී. මෙම උෂ්ණත්වය නිරපේක්ෂ ශූන්‍ය කියලා හඳුන්වනවා කියලා දක්වලා තියෙනවා. එතකොට මේකෙදි මේ නිරපේක්ෂ කියලා කියන්නේ සාපේක්ෂ කියන එකේ අනිත් පැත්තටම කියන්නේ කිසිම දෙයකට එතකොට මේ වෙන්නේ නැහැ. එතකොට නිරපේක්ෂ ශූන්‍යයකට කිසිම දෙයකට සම්බන්ධ වෙලා නැහැ. එතකොට අනිත්‍යව තියුනේ සාපේක්ෂව ඇත්තටම බිඳුව කියන එක ඇත්තටම මේකෙදී එහෙම නෙවෙයි නිරපේක්ෂ ශූන්‍යයක් කියලා මේකට හඳුන්වන්නේ ඒකයි. ඒ කියන්නේ ඒක විනාශ වෙන්නේ නැහැ කියන එක. එතකොට ඒක විනාශ වෙන්නේ නැහැ බිඳුව ඒ බිඳුව කියන එක විනාශ වෙන්නේ නැති එකක් කියන එක තමයි මෙතන මේ දක්වලා තියෙන්නේ. එතකොට යම් වස්තුවක උෂ්ණත්වයට තියෙන්න පුළුවන් අවම අගයක්
තියෙන බව එතකොට මේ බ්‍රිතාන්‍ය ජාතික විද්‍යාඥයෝ කෙල්වින් සාමි කෙල්වින් කියන මේ ඒකකය ඇත්තටම ප්‍රසිද්ධ ඒකකයක්. ඒක නිසා ඒක මතක තියාගන්න ඕන. ඒක කෙල්වින් කියලා අපි කැපිටල් K එකකින් අකුරින් ලියන්නේ. අපි ඉස්සරහට ඒක බලන ඉගෙන ගන්නවා. මේ කෙල්වින් කියන ඒ උෂ්ණත්ව ඒකකය තමයි අපි විද්‍යාවේදී භාවිතා කරන්නේ. ඒකෙදි උෂ්ණත්වය මේ නිරපේක්ෂ ශූන්‍ය මේකෙදි බිඳුව කෙල්වින් බිඳුව කියන එක නිරපේක්ෂ ශූන්‍ය කියලා හඳුන්වනවා කියන එකත් මතක තියාගන්න. අපි ඒ ටික ඊටු ටික බැලුවොත් එහෙම වස්තුවක උෂ්ණත්වය යනු එම වස්තුව සෑදී ඇති අංශුවල මධ්‍යන්න චාලක ශක්තිය පිළිබඳ මිනුමක් බැවින්. එතකොට අපි කලින් කතා කර එතකොට ඒ වස්තුවක උෂ්ණත්වය කියලා කියන්නේ එතකොට ඒ වස්තුවේ තියෙන චාලක ශක්තිය පිළිබඳව එතකොට මිනුමක් වෙනවා. ඒක හින්දා එතකොට අංශුවල චාලක ශක්තිය අඩු වන විට වස්තුවේ උෂ්ණත්වය අඩු වෙනවා. එතකොට චාලක ශක්තිය අඩු වෙනකොට වස්තුවේ උෂ්ණත්වය අඩු වෙනවා. ඊළඟට යම් වස්තුවක ඇති සියලුම අංශුවල චාලක ශක්තිය ශූන්‍ය වූ විට එම වස්තුවේ උෂ්ණත්වය නිරපේක්ෂ ශූන්‍ය බවට පත් වෙනවා. එතකොට ඒ චාලක ශක්තිය ඕනම වස්තුවක එතකොට වස්තුව තුළ එතකොට අංශුන් චලනය වෙනවා. චලනය වෙනකොට උෂ්ණත්වයක් තියෙනවා. ඒ චලනය වෙනක නතර වුණාම ඒ වස්තුව සතු වෙන උෂ්ණත්වය තමයි මේ නිරපේක්ෂ ශූන්‍ය කියලා කියන්නේ. එතකොට ඒ වස්තුවේ තියෙන සියලුම අංශුවල චාලක ශක්තිය බිඳුවක් වෙන්න ඕන. ඒක ඉතාම වැදගත් වෙනවා. මේ නිරපේක්ෂ ශූන්‍ය කියලා කියන්නේ එතකොට සියලුම අංශුවල වස්තුවක ඇති සියලුම අංශුවල චාලක ශක්තිය ශූන්‍ය වුණාම වස්තුවේ උෂ්ණත්වය කියන එක තමයි නිරපේක්ෂ ශූන්‍ය කියලා දක්වලා තියෙන්නේ. එතකොට වස්තුවක ඇති සියලු අංශුවල චාලක ශක්තිය ශූන්‍ය වුණාම එම වස්තුවේ උෂ්ණත්වයට තමයි නිරපේක්ෂ ශූන්‍ය කියලා දක්වලා තියෙන්නේ. එහි උෂ්ණත්වය එම අගයට වඩා අඩු කළ නොහැකි කියලා දක්වලා තියෙනවා. එතකොට මේ නිරපේක්ෂ ශූන්‍ය කියන එකට වඩා ඒකේ උෂ්ණත්වය වස්තුවේ උෂ්ණත්වය තවත් අඩු කරන්න බෑ. මොකද ඒ වස්තුවක ඒ චාලක ශක්තිය නිසා තමයි වස්තුවේ තියෙන චාලක ශක්තිය නිසා තමයි වස්තුවට ඒ වස්තුවේ අංශු වල තියෙන චාලක ශක්තිය නිසා තමයි ඒකේ උෂ්ණත්වයක් ඇති වෙන්නේ. එතකොට වස්තුවේ ඒ තියෙන අංශු වල චාලක ශක්තිය බිඳුවක් වුණාම තවත් කොච්චර උෂ්ණත්වය ඒ කියන්නේ තවත් ඒක බිඳුවක් ඒ කියන්නේ චාලක ශක්තියක් නැහැ කියන එක. ඒක නිසා ඊට වඩා අපිට චාලක ශක්තිය නතර කරන්න ඒ කියන්නේ අඩු කරන්න දෙයක් නැහැ. එතකොට ඒක නිසා චාලක ශක්තිය වෙනස් වෙන්නේ නැත්නම් වස්තුවේ උෂ්ණත්වයත් වෙනස් වෙන්නේ නැහැ කියන එක තමයි දක්වලා තියෙන්නේ. ඒක නිසා වස්තුවක ඒ චාලක ශක්තිය ඒ වස්තුවේ එතකොට ඒ පදාර්ථයේ උෂ්ණත්වයට සමානුපාතික වෙනවා. එතකොට ඒ චාලක ශක්තිය වැඩි වෙනවා නම් එතකොට උෂ්ණත්වය වැඩි වෙගෙන යනවා. චාලක ශක්තිය අඩු වෙනවා නම් ඒකේ උෂ්ණත්වය අඩු වෙනවා. නමුත් කලින් කිව්වා වගේ ඒ චාලක ශක්තිය කියන එක බිඳුවක් වුණාට පස්සේ තවත් අඩු කරන්න දෙයක් නැහැ චාලක ශක්තිය. එතකොට ඒ චාලක ශක්තිය බිඳුව කියන එක එතකොට චාලක ශක්තිය එතකොට බිඳුව අවස්ථාවේදී එතකොට ඊට වඩා තවත් අඩු කරන්න දෙයක් නැති හින්දා මේ උෂ්ණත්වය මීට වඩා අඩු උෂ්ණත්වයක් කවදාකවත් තියෙන්න බෑ කියන එක තමයි මෙතන මේ පැහැදිලි කරන්නේ. එතකොට මේ අවස්ථාව බැලුවොත් එහෙම ඒ උෂ්ණත්වය එම අගයට වඩා අඩු කළ නොහැක කියලා දක්වලා තියෙන්නේ ඒ අගය. එම උෂ්ණත්වය සෙල්සියස් පරිමාණණයෙන් එතකොට සෙල්සියස් පරිමාණණය ගැන කතා කරන්නේ එතකොට සෙල්සියස් පරිමාණණයෙන් එතකොට මේක ඍණ 273.15ක් වෙනවා කියලා දක්වලා තියෙනවා. එතකොට මේ කෙල්වින් එකක් වෙන මේ උෂ්ණත්වය කියන එක එතකොට කෙල්වින් එකක් කියන මේ උෂ්ණත්වය කියලා කියන්නේ කොච්චරක්ද ඍණ 273.15ක් කියන සෙන්ටිග්‍රේඩ් කියලා දක්වලා තියෙනවා. එතකොට ඒ චාලක ශක්තිය සම්පූර්ණයෙන්ම නැති වෙන ඒ උෂ්ණත්වය තමයි මේ දක්වලා තියෙන. එතකොට මේ වස්තුවක තියෙන චාලක ශක්තිය සම්පූර්ණයෙන්ම නැති වෙන උෂ්ණත්වය එතකොට සෙල්සියස් පරිමාණයෙන් එතකොට බැලුවොත් එහෙම -273.15ක් වෙනවා සෙන්ටිග්‍රේඩ් අංශක. ඊළඟ කොටස බැලුවොත් එහෙම කෙල්වින් පරිමාණණය සකස් කර ඇත්තේ එම පරිමාණයේ ශූන්‍ය බිඳුවයි කෙල්වින් කියන එක
නිරපේක්ෂ ශූන්‍ය වන ලෙස කියලා දක්වලා. එතකොට කෙල්වින් පරිමාණනය කියන එක කෙල්වින් පරිමාණනය කියන එක සකස් කරලා තියෙන්නේ එම පරිමාණයේ ශූන්‍ය කියන්නේ බිඳුවයි කෙල්වින් කියන එක ඒක නිරපේක්ෂ ශූන්‍ය වෙන විදියට කියලා තමයි දක්වලා තියෙන්නේ. එතකොට මේ කෙල්වින් පරිමාණනය කියන්නේ එතකොට මේ පදාර්ථයේ චාලක ශක්තිය බිඳුවක් වෙන අවස්ථාව තමයි කෙල්වින් බිඳුවක් කියලා කියන්නේ. එතකොට මේ මේ කෙල්වින් පරිමාණනය එතකොට සකස් කරන්නේ එතකොට ඒ පදාර්ථයක තියෙන ඒ අංශු වල තියෙන චාලක ශක්තිය ඒක බිඳුවක් වෙන ওই උෂ්ණත්වය තමයි මේ කෙල්වින් බිඳුව කියලා කියන්නේ. මේක නිරපේක්ෂ ශූන්‍ය කියලා කලින් අපි කිව්වා එතකොට නිරපේක්ෂ ශූන්‍ය කියලා කියන්නේ ඒක වෙනස් වෙන්න බෑ කවදාකවත්. එතකොට ඒක නිරපේක්ෂයි. ඒක නිසා ඒක තවත් වෙනස් වෙන්න බෑ. එතකොට ඒ පදාර්ථයක ඒ චාලක ශක්තිය ඊට වඩා වැඩි වෙන දෙයක් නෑ. මොකද චාලක ශක්තිය බිඳුවක් වෙච්ච අවස්ථාව ගැන තමයි මෙතන මේ කතා කරන්නේ. නමුත් එහිදී කෙල්වින් එකක එකයි උෂ්ණත්ව පරාසය එකයි සෙන්ටිග්‍රේඩ් උෂ්ණත්ව පරාසයට සමාන වන ලෙස තෝරාගෙන ඇත කියලා දක්වලා තියෙනවා. එතකොට ඒකෙදී මේ අවස්ථාවේදී කෙල්වින් එකක් කියලා කියන්නේ එතකොට ඒ කෙල්වින් එකක උෂ්ණත්ව පරාසය කියන්නේ උෂ්ණත්ව දෙකක් අතර අපි හිතුවොත් එහෙම සෙන්ටිග්‍රේඩ් අංශක 37යි 38යි අතර වෙනස සෙන්ටිග්‍රේඩ් අංශක එකක්. ඒ වගේම කෙල්විනුත් එහෙමයි. කෙල්වින් ඕනම උෂ්ණත්ව ඒ දෙකක් අතර වෙනස තියෙන්නේ එතකොට සෙන්ටිග්‍රේඩ් අංශක එකකට සමාන වෙන උෂ්ණත්ව පරාසය. කෙල්වින් එකක උෂ්ණත්ව පරාසය කියන්නේ සෙන්ටිග්‍රේඩ් අංශක එකක උෂ්ණත්ව පරාසයට සමාන වෙනවා. එතකොට අගය වෙනස් වෙනවා. නමුත් ඒක පරාසය කියන එක එකමයි වෙනවා. කෙල්විනුයි සෙන්ටිග්‍රේඩ්ුයි. ඒක හොඳින් මතක තියාගන්න. සමහර අවස්ථාවලදී කෙල්වින් යම් එකකට සාපේක්ෂව යම් එකක් කියලා කිව්වොත් එහෙම එතකොට ඒ උෂ්ණත්ව පරාසය කියන්නේ ඇත්තටම සෙන්ටිග්‍රේඩ් උෂ්ණත්ව පරාසයට සමාන වෙනවා. ඒක ඉතාම වැදගත් වෙනවා. අපි ඒක ඊළඟ කොටස බැලුවොත් එහෙම මේ අණුව අයිස් දියවන උෂ්ණත්වය අයිස් දියවන උෂ්ණත්වය එතකොට අයිස් දිය වෙන්නේ එතකොට 273.1 කෙල්වින් වන අතර ජලයේ නටන උෂ්ණත්වය එතකොට ඒකට 100ක් එකව කරපු එක කියන්නේ 373.1 කෙල්වින් වෙන්න ඕන. ආසන්න වශයෙන් මෙම උෂ්ණත්ව දෙක පිළිවෙලින් 273යි 373යි කෙල්වින් ලෙස සැලකෙනවා. එතකොට මේ දශම කියන අගය ඇත්තටම අයින් කළා. එතකොට මේකෙදී ඒ කෙල්වින් බිඳුව කියන එක එතකොට කෙල්වින් බිඳුව කියන අගේ බැලුවොත් එහෙම කෙල්වින් බිඳුව කියන එකට එතකොට අපි ඒක සෙන්ටිග්‍රේඩ් අංශක 270 සෙන්ටිග්‍රේඩ් අංශක -273ක් වෙනවා කෙල්වින් බිඳුව කියන එක කියලා තමයි මෙතන මේ කියන ආසන්න වශයෙන් එතකොට ඒක ඒ වගේම එතකොට ඒ ජලයේ අයිස් දියවන උෂ්ණත්වය බැලුවොත් එහෙම එතකොට අයිස් දියවෙන උෂ්ණත්වය කියන එක ඒක සෙන්ටිග්‍රේඩ් නම් බිඳුවයි. එතකොට ඒක කෙල්වින් වලින් කිව්වොත් 273ක් වෙනවා කෙල්වින්. ඒක තව තියෙනවා 273.15ක් කියලා. නමුත් මේක ආසන්න වශයෙන් කිව්වොත් එහෙම කෙල්වින් නම් 273ක් වෙනවා. ඊළඟට ජලයේ නටන උෂ්ණත්වය බැලුවොත් එහෙම ජලයේ නටන උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් නම් 100ක් වෙනවා. එතකොට කෙල්වින් නම් එතකොට මේ 273ට එකහුව වෙන්න ඕන. තව 100ක් ඒ කියන්නේ 373ක් වෙනවා කෙල්වින් පරිමාණණය. ඊළඟ කොටස බැලුවොත් එහෙම උෂ්ණත්වය මැනීමේ අන්තර්ජාතික ඒකකය වන්නේ කෙල්වින් කියන එක. ඒක මේක දක්වලා තියෙන මේ ඒ උෂ්ණත්වය මනිනකොට අන්තර්ජාතික ඒකකය වෙන්නේ කෙල්වින් කියන එක. විශේෂයෙන්ම මේකෙදි වැදගත් වෙන්නේ මේ නිරපේක්ෂ ශූන්‍ය කියන එක මේක ඉතාම වැදගත් වෙනවා. ඒ කියන්නේ ඒ පදාර්ථයක තියෙන ඒ චාලක ශක්තිය නැති වෙන අවස්ථාව කියලා. ඒකට සාපේක්ෂව තමයි කතා කරන්නේ ගොඩක් අවස්ථාවලදී. ඒක නිසා මේ උෂ්ණත්වය මනින්න ඒ අන්තර්ජාතික ඒකකයේ විදිහට කෙල්වින් කියන මේ කැපිටල් K අකුරෙන් අපි ලියන්නේ ඒ කෙල්වින් කියන පුජ්‍යලයාගේ නම කියන නිසා එතකොට කැපිටල් K අකුරෙන් ලියන්නේ. එතකොට මේක උෂ්ණත්වය මනින ඒ අන්තර්ජාතික ඒකකය එතකොට මේ කෙල්වින් කියන එක වෙනවා. මේක ඊළඟ කොටස බැලුවොත් එහෙම
එතකොට පැරන්හයිට් පරිමාණනය සකස් කළේ ග්‍රේබියල් පැරන්හයිට් කියන මේ පැරන්හයිට් කියන පුද්ගලය විසින් පැරන්හයිට් පරිමාණය සකස් කරලා තියෙන්නේ ඒක 1686 ඉඳන් 1636 වෙනකන් තමයි මේ පුද්ගලයා ජීවත් වෙන්නේ නැති කියලා මෙතන තමයි මෙතන දක්වලා තියෙන්නේ ඇත්තටම. එතකොට ඊළඟ කොටස බැලුවොත් එහෙම සෙල්සියස් පරිමාණය සකස් කළේ සෙල්සියස් කියන සෙල්සියස් කියන ඒ පුද්ගලයා විසින් එතකොට ඒ පුද්ගලයා ජීවත් වෙච්ච කාලෙ වෙන්නේ නැති මේක ඇත්තටම. එතකොට කෙල්වින් පරිමාණය සකස් කරේ එතකොට කෙල්වින් සාමිවරය කියලා දක්වලා තියෙනවා. එතකොට ඒ පුද්ගලයා ජීවත් වෙච්ච කාලෙ වෙන්නේ නැති මෙතන මේ දක්වලා තියෙන්නේ. එතකොට වෛද්‍ය උෂ්ණත්වමානය උණ කටුව කියන එක සාධන ලද්දේ ක්ලිෆර්ඩ් ඔල්බර්ට් කියන පුද්ගලයා විසින් කියලා දක්වලා තියෙනවා. එතකොට මේ පුද්ගලයා ජීවත් වෙච්ච කාලෙ වෙන්නේ නැති මේක. එතකොට මේකෙදි දූල පුතාලාට මේ පැරන්හයිට් සෙල්සියස් කියන්නේ එක කාල සීමාවල්. ඒ කියන්නේ සමාන කාල සීමාවකට කිට්ටු වෙනවා. එතකොට අනිත් ඒවා ඒ පහුකාලීනව ඒ 1800 ගණන් වල එතකොට හදපු දේවල් ඇතරම කෙල්වින් පරිමාණය ඒවත් එතකොට කියලා මේකෙන් තේරුම් ගන්න පුළුවන්. එතකොට මේකෙදි අපි කතා කරන්නේ පැරන්හයිට් කියන එක අපි තරම් විද්‍යාවිදී තරම් කතා කරන්නේ නැහැ ඇත්තටම. අපි සෙල්සියස් කියන එකයි කෙල්වින් කියන එකයි බොහෝ දුරට විද්‍යාවිදී අපිට මුණ ගැහෙන දේවල් ඇත්තටම සෙල්සියස්ුයි කෙල්විනුයි කියන එක. ඒක නිසා මේකෙදී මේ සෙල්සියස් කියන එක අපි දිනදා ජීවිතයේ කෙල්වින් කියන එක විද්‍යාවිදී භාවිතා කරන එක නිසා අපිට පැරන්හයිට් කියන එක තරම් හමුවීමක් සිද්ධ වෙන්නේ නැහැ ඇත්තටම. ඒක නිසා කෙල්විනුයි සෙල්සියසුයි අතර ඒ සම්බන්ධය කියන එක අපි දැනගෙන තියෙන එක ඉතාම වැදගත් වෙනවා. මේකෙදී මේ 9.1.3 කියන කොටස බැලුවොත් එහෙම 9.1.3 කියන එක සෙල්සියස් සහ කෙල්වින් උෂ්ණත්ව පරිමාණ අතර සම්බන්ධතාවය. එතකොට සෙල්සියසුයි ඊළඟට කෙල්විනුයි උෂ්ණත්ව පරිමාණ අතර සම්බන්ධතාවය ගැන තමයි මේ දක්වලා තියෙන්නේ. ඒක බැලුවොත් එහෙම සෙල්සියස් සහ කෙල්වින් උෂ්ණත්ව පරිමාණ අතර සම්බන්ධතාවය කියලා දක්වලා තියෙනවා. එතකොට කෙල්වින් සහ සෙල්සියස් පරිමාණ අතර වෙනස ඇත්තේ ඒවායේ ශූන්‍ය අගයන් ලෙස තෝරාගෙන ඇති උෂ්ණත්ව දෙක අතර පමණකි කියලා දක්වලා තියෙනවා. එතකොට කෙල්වින් කියන එකේ ඒ පරාසයයි සෙල්සියස් කියන එකේ පරාසයයි එකම අගයක් කියලා කිව්වා අපි කලින් අවස්ථාවේදී. එතකොට පැරන්හයිට් එක වෙනස් වෙනවා කිව්වා සෙල්සියස්ුයි කෙල්විනුයි එකම අගයක් කියලා කිව්වා. ඒක නිසා එතකොට සෙල්සියස් වලින් මනින ලද උෂ්ණත්වයක් කෙල්වින් පරිමාණයෙන් දැක්වීම සඳහා කරන්න ඕන මොකක්ද 273ක් එකතු කිරීම කියලා. කලින් අවස්ථාවේදී දුර පුතල් දකින්නේ 273.5ක් කියන එක තමයි. ඒ 273.5ක් තමයි සෙන්ටිග්‍රේඩ් බිඳුවක් කියලා කියන්නේ. සෙන්ටිග්‍රේඩ් බිඳුවේදී කෙල්වින් 273.5ක් වෙනවා. නමුත් ඒක 273 කියලා අපි වැටවලා භාවිතා කරනවා කියන එක තමයි මෙතන දක්වලා තියෙන්නේ. එතකොට අපි සෙල්සියස් අංශක ඒ පරිමාණය දන්නව නම් එතකොට සෙල්සියස් බිඳුවක් කියන්නේ කීයද? එතකොට සෙල්සියස් බිඳුවක් කියන්නේ කෙල්වින් නම් 273ක් වෙනවා. ඒ කියන්නේ අපි 273ක් එක්කහු කරාම සෙල්සියස් පරිමාණයකට අපි සෙල්සියස් පරිමාණයකට ඒ 273ක් එක්කහු කරාම එතකොට අපිට කෙල්වින් පරිමාණය ලැබෙනවා කියන එක තමයි එකෙන් දක්වන්නේ. එතකොට කෙල්වින් පරිමාණයෙන් මනින ලද උෂ්ණත්වයක් සෙල්සියස් පරිමාණයෙන් දැක්වීම සඳහා කරන්න ඕන මොකක්ද? එතකොට කෙල්වින් වලින් අපි උෂ්ණත්වයක් වෙන්නා ඒක සෙල්සියස් වලට හරවන්න නම් මොකද කරන්න ඕන? එතකොට අපි කරන්න ඕන 273ක් එතකොට අඩු කරන්න ඕන. ඒක සෙල්සියස් වලින් කෙල්වින් වලට නම් කෙල්වින් කියන එක ඒකේ උෂ්ණත්ව පරාසය කියන එක එතකොට බිඳුවේදී කෙල්වින් කියන එක සෙන්ටිග්‍රේඩ් බිඳුවේ කියන්නේ කෙල්වින් 273 කියන එක. එතකොට දූල පුතාලා එතකොට මතක තියාගන්න. එතකොට ඒ සෙල්සියස් කියන එක කෙල්වින් වලට හරවන්න නම් 273ක් එක්කහු කරන්න ඕන. ඒ වගේම කෙල්වින් කියන එක සෙල්සියස් වලට හරවන්න නම් 273ක් අඩු කරන්න ඕන කියන එක මතක තියාගන්න. ඒක ඉතාම වැදගත් වෙනවා. 273ක් අඩු කරන එකයි 273ක් එකතු කරනවා කියන එක තමයි දක්වලා තියෙන්නේ. මේකෙදී මේ රූපය 9.7 කියන එක බැලුවොත් එහෙම කෙල්වින් බිඳුව කියලා කියන්නේ සෙන්ටිග්‍රේඩ් අංශක. එතකොට සෙල්සියස් කියන එක -273ක් වෙනවා කෙල්වින් බිඳුවක් කියන එක. එතකොට මේකෙදී එතකොට කෙල්වින් 173ක් කියන එක බැලුවොත් එහෙම කෙල්වින් 173ක් කියන්නේ කීයක්ද? සෙන්ටිග්‍රේඩ් අංශක -100ක් වෙනවා.
එතකොට සෙන්ටිග්‍රේඩ් අංශක බිඳුවක් කියලා කියන්නේ බැලුවොත් එහෙම ඒ බිඳුවට 273ක් එක්කහු කරාම තමයි කෙල්වින් පරිමාණය ලැබෙන්නේ. කියන්නේ ඒකෙදී 273ක් තමයි අගය වෙන්නේ. එතකොට සෙන්ටිග්‍රේඩ් අංශක 100 නම් 100 කෙල්වින් කීයද කියන එක එතකොට අපි එකට 273ක් එක්කහු කරන 100ට 273ක් එක්කහු කරාම 373ක් වෙනවා. ඒ වගේම සෙන්ටිග්‍රේඩ් අංශක 200 නම් එතකොට 200 ඒ උෂ්ණත්වයට අපි තව 273ක් එක්කහු කරනවා. එතකොට අපිට ලැබෙනවා කෙල්වින් පරිමාණය. ඒ කියන්නේ 473ක් වෙනවා කෙල්වින් පරිමාණය. මේ කොටස අනිවාර්යයෙන්ම මතක තියාගන්න එක ඉතාම වැදගත් වෙනවා. විශේෂයෙන්ම සෙන්ටිග්‍රේඩ් අංශක බිඳුවක් කියලා කියන්නේ කෙල්වින්. එතකොට 273 කියන එකයි. සෙන්ටිග්‍රේඩ් අංශක 100ක් කියලා කියන්නේ කෙල්වින් 373 කියන එක. එහෙම නැත්නම් මේ උඩ එක විතරක් මතක තියාගත්තත් ඇති. ඇත්තටම මේ කොටස විතරක් මතක තියාගත්තාම ඇති. ඇත්තටම මේක නැතත් එතකොට මේ පරිමාණන එකයි කියලා මතක තියාගත්තොත් එහෙම උඩ එක විතරක් මතක තියාගත්තත් ඇත්තටම ඒක සමාන. ඒ කියන්නේ පරිමාණන අතර පරතරය කියන්නේ සෙන්ටිග්‍රේඩ් අංශක එකක් අතර පරතරයයි කෙල්වින් එකක් කෙල්වින් දෙකක් එතන අතර පරතරයයි. එතකොට ඒව සමානයි කියන එක දන්නවනම් මේ අවස්ථාව විතරක් මතක තියාගත්තත් අපිට ප්‍රශ්නයක් නෑ ඇත්තටම. ඒක නිසා සෙන්ටිග්‍රේඩ් අංශක බිඳුවක් කියලා කියන්නේ කෙල්වින් 273ක් කියන එක හොඳින් මතක තියාගන්න. ඒක ඉතාම වැදගත් වෙනවා. ඒක ඊට අමතරව පුළුවන් නම් අමතර දැනුමක් විදියට එතකොට කලින් අවස්ථාවේදී එතකොට බිඳුවයි සෙන්ටිග්‍රේඩ් කියන එක ෆැරන්හයිට් වලින් 32යි ෆැරන්හයිට් කියන එක. ඒ වගේම 100යි සෙන්ටිග්‍රේඩ් කියන එක ෆැරන්හයිට් නම් 212ක් කියන එක. මේක මතක තියාගන්න. මේක මං හිතන්නේ දැන් ඒවි කියලා. නමුත් ඒක වැරදිලාවත් ආවොත් කවදාකවත් හිතලා ලියන්න බැරි වෙනවා ඇත්තට. මේක නිසා ඒක පොඩ්ඩක් ඒකත් මතක තියාගන්න. ඒකත් වැදගත් ඒ ඇත්තටම සමහරලාට. අපි නිදසුන 1 කියන එක බැලුවොත් එහෙම නිදසුන 1 කියන එක බැලුවොත් එහෙම මෙතෙන්ට වෙනකම් මොනවා හරි තියනවද අහන්න? අපි නිදසුන 1 කියන එකට ගියට කමක් නැද්ද? ඕකේ අපි එහෙනම් නිදසුන 1 කියන එකට බැලුවොත් එහෙම සෙල්සියස් උෂ්ණත්ව පරිමාණයේ එක් කොටසක් සමාන වන්නේ කෙල්වින් උෂ්ණත්ව පරිමාණයේ කොටස් කීයකටද? එතකොට මේකෙදි අහන්නේ එතකොට සෙල්සියස් උෂ්ණත්ව පරිමාණය එකක් කියන්නේ සෙන්ටිග්‍රේඩ් අංශක එකක් කියන එක කෙල්වින් උෂ්ණත්ව පරාසයේ කොටස් කීයකට සමාන වෙනවද කියන්නේ සෙල්සියස් උෂ්ණත්ව පරිමාණයේ එක් කොටසක්. එතකොට පරිමාණයේ එක කොටසක් මේ සෙන්ටිග්‍රේඩ් අංශක එකක් නෙවෙයි. ඒ එක් කොටසක් කියන එක. එතකොට සෙන්ටිග්‍රේඩ් එක් කොටසක් කියන මෙහෙම ලිව්වොත් එහෙම සමානලාට එහෙම හිතෙන්න පුළුවන්. එතකොට සෙල්සියස් එක කොටසක්. එතකොට සෙල්සියස් කියන එක එතකොට එක කොටසක් කියන එක එතකොට සමාන වන්නේ කෙල්වින් පරිමාණයේ කොටස් කීයකටද කියලා. කියන්නේ කලින් අවස්ථාවේදී අපි කිව්වා සෙල්සියස් පරිමාණයයි. එතකොට කෙල්වින් පරිමාණය කියන්නේ එකමයි කියලා. එතකොට සෙල්සියස් පරිමාණය එක කොටසක් කියලා කියන්නේ කෙල්වින් පරිමාණයත් එක කොටසක් වෙනවා. එතකොට කලින් අවස්ථාවේදී මම මෙහෙම ලියන්න හැදුවා. එතකොට මේක සෙන්ටිග්‍රේඩ් අංශක 1 කියලා වෙනවා. ඇත්තට මේක නිසා ඒක සෙල්සියස් එක් කොටස් එකක් කියලා ලියන එක හොඳ වෙයි. එතකොට සෙල්සියස් අංශක සෙල්සියස් පරිමාණයේ කොටස් එකක් කියන එක ලියන එක හොඳ වෙයි. පරිමාණයේ කොටස් එකක් කියලා. එතකොට කෙල්වින් පරිමාණයේ කොටස් එකක්. එතකොට සෙල්සියස් පරිමාණයේ කොටස් එකක් සමාන වෙනවා කෙල්වින් පරිමාණයේ කොටස් එකකට. දෙවෙනි එක බැලුවොත් එහෙම සෙල්සියස් වලින් දී ඇති අගයන් කෙල්වින් වලින් දැක්වීමට කළ යුත්තේ කුමක්ද? එතකොට සෙල්සියස් වලින් දීලා තියෙන අගයන් කෙල්වින් වලින් දක්වන්න. එතකොට
කරන්න ඕන මොකක්ද කියන අනු සෙල්සියස් වලින් දීලා තියෙන ආගයන් කෙල්වින් වලට පරිවර්තනය කරන්න ඕනේ. එතකොට සෙන්ටිග්‍රේඩ් කියන එක කෙල්වින් වලට පරිවර්තනය කරන්න මොකද්ද කරන්න ඕන? ඒ සෙන්ටිග්‍රේඩ් ඒ පරිමාණයේ අගයට එතකොට 273ක් එතකොට එකතු කරාම තමයි කෙල්වින් වලට පරිවර්තනය වෙන්නේ. ඒක එතකොට දක්වලා තියෙන්නේ එතකොට මේකෙදි මේ උත්තරේ දක්වලා තියෙන එකත් බැලුවොත් එහෙම දී ඇති අගයට 273ක් එකතු කරාම තමයි එතකොට කෙල්වින් පරිමාණය ලැබෙන්නේ කියන එක තමයි දක්වලා තියෙන්නේ. 50 සෙන්ටිග්‍රේඩ් යන අගය කෙල්වින් වලින් කොච්චරද? එතකොට 50 සෙන්ටිග්‍රේඩ් කියලා දක්වලා තියෙනවා. එතකොට මේකට එතකොට අපි එකහු කරනවා 273ක්. එතකොට අපිට ලැබෙන්නේ කෙල්වින්. එතකොට මේකෙදි 273ක් එකහු කරාම එතකොට මේකෙදි 323ක් වෙනවා. ඒ කියන්නේ මේක 3 3.3යි 7යි 5යි 12න් 2 එකක් උතුරේ 2 1යි 3යි 323යි කෙල්වින් වෙනවා. මේකෙදි මේ උෂ්ණත්වය. එතකොට 323යි කෙල්වින් වෙනවා මේ උෂ්ණත්වය. එතකොට ඊළඟට බැලුවොත් එහෙම කෙල්වින් වලින් දී ඇති අගයක් සෙල්සියස් වලින් දැක්වීමට කුමක් කළ යුතුද? එතකොට කෙල්වින් වලින් දීලා තියෙන්නේ නම් ඒක සෙල්සියස් වලට හරවන්න. එතකොට ඒ කියන්නේ කෙල්වින් 273ක් කියන එක එතකොට සෙන්ටිග්‍රේඩ් බිඳුවයි කියන එක තමයි කියන්නේ. එතකොට මේ කෙල්වින් වලින් දීලා තියෙනවා නම් එතකොට අපි ඒක සෙන්ටිග්‍රේඩ් හරවන්න නම් මොකද කරන්න ඕන? 273ක් එතකොට අඩු කරන්න ඕන. එතකොට මේකෙදි මේ දක්වලා තියෙන ආකාරයේ දී ඇති අගයෙන් 273ක් අඩු කළ යුතුයි. දී ඇති අගයෙන් එතකොට 273ක් එහෙනම් අඩු කරන්න ඕන. 273යි K යන අගය සෙල්සියස් වලින් දක්වන්න. එතකොට 273 කෙල්වින් යන අගය සෙල්සියස් වලින් දක්වන්න කියලා දක්වන. එතකොට 273 කෙල්වින් යන අගය එතකොට සෙල්සියස් වලින් දක්වන්න කියලා තියෙනවා. එතකොට 273යි කෙල්වින් කියන එක සෙල්සියස් අංශක වලට දක්වන්නේ කොහොමද කියන එක එතකොට 373 එතකොට කලින් අවස්ථාවේ අපි කතා කරපු මේ 273ක් එතකොට අඩු කරාම ඒක සෙන්ටිග්‍රේඩ් අංශක වලට එනවා. එතකොට 373න් 273ක් ගියාම කීයද 100යි සෙන්ටිග්‍රේඩ් අංශක වෙනවා. ඒකේ උෂ්ණත්වය. ඒක නිසා සෙන්ටිග්‍රේඩ් අංශක කියන එක කෙල්වින් වලට පරිවර්තනය කරන්නේ කොහොමද? 273ක් එක්කහු කරනවා. කෙල්වින් පරිමාණයේ අගයක් සෙන්ටිග්‍රේඩ් අංශක වලට පත් කරන්නේ කොහොමද? 273ක් අඩු කරනවා කියන එක. ඒක හොඳින් මතක තියාගන්න. ඒක වැදගත් වේ. මේකේ මේ 19 කියන අභ්‍යාස කරන්න අපි ඊළඟ දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ඊළඟට දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක එතකොට අපි 9 කියන කොටස අපි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. 9 අභ්‍යාසය කරන්න අපි ඊළඟ දවසේ කියන්නේ හෙට කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඒ කොටස. 9 කියන කොටස අපි 9 තාපය කියන කොටස තමයි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි ඊළඟ කොටස බලනවා තාපය කියන කොටස හීට් කියන මේ තාපය කියන කොටස අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි මේක බැලුවොත් එහෙම සර්ව සමභාජන දෙකක කාමර උෂ්ණත්වයේ පවතින සමාන ජල පරිමාවක් අඩංගු කරමු කියලා දක්වලා තියෙනවා. එතකොට මේ එකම සමාන භාජන දෙකකට එතකොට කාමර උෂ්ණත්වයේ පවතින සමාන ජල පරිමාවන් අඩංගු කරමු. එතකොට එකම පරිමාව එතකොට මේකෙදී එතකොට මේකෙදි එකම පරිමාව තියෙන්නේ කියන එක තමයි මෙතන එතකොට දක්වලා තියෙන්නේ. එතකොට එකම ජල පරිමාව තියෙන්නේ. ඒවාට උෂ්ණත්වමාන දෙකක් යොදා එතකොට 9 පෙන්වා ඇති මේ රූපේ පෙන්වලා තියෙන ආකාරයට එතකොට උෂ්ණත්වමාන මේ ආකාරයට උෂ්ණත්වමාන දෙකක් යොදනවා කියලා දක්වලා තියෙනවා. දැන් 9.8 කියන එතකොට 9.8 කියන මේ කොටස එතකොට
රූපේ බාන්සන්දාහකය එලෙසම තිබියදී එතකොට නමේ අටේ බී කියන රූපේ එතකොට බාන්සන්දාහකය දල්වමු. එතකොට නමේ අටේ ඒ රූපේ බාන්සන්දාහක එහෙමම තියෙනවා. එතකොට නමේ අටේ බී කියන එක බාන්සන්දාහකය දල්වනවා කියලා දක්වලා තියෙනවා. එතකොට මේකෙදි මේ ඒ කියන එක එතකොට තාපය සපයන්නේ නැහැ මේකට. මුල් අවස්ථාව තාපය සපයන්නේ නැහැ. මේකට තාපය සපයනවා. තාපය සපයනවා බාන්සන්දාහකය දල්වලා. එතකොට අපි මේක බැලුවොත් එහෙම 9 8 ඇටවුමේ තිබූ ජලයේ උෂ්ණත්වය නොවෙනස්ව පවතිනවා කියලා දක්වනවා. එතකොට මේ අවස්ථාවේදී තාපය සපයන්නේ නැහැ. එතකොට අපි මේ උෂ්ණත්වය බැලුවොත් එහෙම මේකේදී උෂ්ණත්වය ඒ පරිසර උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 25 කිව්වොත් 25 කියන එක ඒ නම් කිසි පරිසර උෂ්ණත්වයේ ඒ ආකාරයටම පවතිනවා කියන එක තමයි දක්වලා තියෙන්නේ. එතකොට ඒ 9 8 කියන ඇටෝමේ තියෙන එතකොට ජලයේ උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැතුව පවතිනවා. නමුත් 9 8 B කියන උෂ්ණත්වය එතකොට 9 8 B කියන ඇටෝමේ තිබුණු ජලයේ උෂ්ණත්වය මොකද වෙන්නේ? ක්‍රමයෙන් ඉහළ යන බව පෙන්නනවා. එතකොට මේ ඇටෝමේ එතකොට මේකේ උෂ්ණත්වය මොකද වෙන්නේ? ක්‍රමයෙන් ඉහළ යනවා මේ 9 8 B කියන මේ ඇටෝමේ තියෙන ජලයේ උෂ්ණත්වය. මෙහිදී 9 8 B ඇටෝමේ බංසන්දාහකය පමණක් දල්වා ඇත කියලා දක්වන. එතකොට මේ අවස්ථාවේදී එතකොට 9 8 B කියන ඇටෝමේ එතකොට බංසන්දාහකය පමණක් දල්වලා තියෙයි කියලා දක්වනවා. එතකොට 9 8 B කියන ඇටෝමේ එතකොට බංසන්දාහකය මේ ඇටෝමේ බංසන්දාහකය පමණක් එතකොට දල්වලා තියෙයි කියලා දක්වනවා. එබැවින් අඩංගු ජලයේ උෂ්ණත්වය ඉහළ ගොස් ඇත කියලා දක්වනවා. එතකොට මේ බාහිරින් මේකෙදි තාපය සපයනවා. තාපය සපයනකොට මේ අවස්ථාවේදී තාපය සපෙව්වේ නැහැ. මේ අවස්ථාවේදී තාපය සපයනවා. තාපය සපයනකොට මේකේ ජලයේ උෂ්ණත්වය ඉහළ යනවා කියන එක තමයි මෙතන සඳහන් කරන්නේ. ඊළඟ කොටස බැලුවොත් එහෙම මෙහිදී 9 8 B ඇටෝමේ බංසන්දාහකය පමණක් දල්වා ඇත කියලා දක්වනවා. එහින් ඒ අඩංගු ජලයේ උෂ්ණත්වය ඉහළ ගොස් ඇත කියන එක කලින් කතා කරපු කොටස මේ පැහැදිලි වන්නේ දැල්ලේ සිට යමක් ජලයට සංක්‍රාමණය වී ඇති බවත් එමගින් ජලයේ උෂ්ණත්වය ඉහළ ගොස් ඇති බවත්. එතකොට මේ බංසන්දාහකේ දැල්ලුවාම එතකොට යම් කිසි දෙයක් මේකට මේ ජලයට ගමන් කරනවා. මොකක්ද ඒ ගමන් කරන්නේ කියන මේ තාපය කියන එක. එතකොට ඒක අපි ඉස්සරහට කතා කරන්නේ. එතකොට මෙහිදී ජලයට සංක්‍රාමණය වූයේ තාපය කියන එක. එතකොට අපි ඒ තාප ශක්තිය කියන එක එතකොට අපි බංසන්දාහකය දැල්ලුවාම ඒ බංසන්දාහකයේ එතකොට රසායනික ශක්තිය තියෙන්නේ. එතකොට බංසන්දාහකයෙන් ඒ රසායනික ශක්තිය මෙතන තිවිච්ච එක ඒ රසායනික ශක්තිය මොකක්ද වෙන්නේ? තාප ශක්තිය බවට පරිවර්තනය වීමක් සිද්ධ වෙනවා. දූලපුතාල චාලක ශක්තිය, විභව ශක්තිය ඒව ඉගෙනගෙන තියෙනවා. ඒ වගේම මේ අවස්ථාවේදී තියෙන රසායනික ශක්තිය. එතකොට මේ බංසන්දාහකේ ඒ ගෑස් වල හරි ඒවයි තියෙන ඒ රසායනික ශක්තිය මේකෙදී මේ දහනය වෙලා තාප ශක්තිය බවට පරිවර්තනය වෙනවා. ඒ තාපය මොකද වෙන්නේ? මේ ජලයේ උෂ්ණත්වය වැඩි කිරීමක් සිද්ධ කරනවා. එතකොට මේ අවස්ථාව බැලුවොත් එහෙම යම් වස්තු දෙකක් අතර පවතින උෂ්ණත්ව වෙනස හේතුවෙන් එක් වස්තුවක සිට අනෙක් වස්තුවට ගලා යන ශක්තිය භෞතික විද්‍යාවේදී තාපය ලෙස හඳුන්වනවා කියලා දක්වනවා. එතකොට මේක ඉතාම වැදගත් වෙනවා. මේ උෂ්ණත්ව වෙනස කියන එක ඒක ඉතාම වැදගත් වෙනවා. එතකොට යම් වස්තු දෙකක් අතර පවතින උෂ්ණත්ව වෙනස. එතකොට වස්තු දෙකක් අතර උෂ්ණත්ව වෙනසක් පවතිනෝ නම් විතරයි ඒ තාපය කියන එක ගලා යන්නේ කියන එක මේක අනිත් පැත්තට අපිට කතා කිව්වොත් බැලුවොත් එහෙම තේරෙනවා. එතකොට යම් වස්තු දෙකක් අතර පවතින උෂ්ණත්ව වෙනස හේතුවෙන් එතකොට ඒ උෂ්ණත්ව වෙනසක් තියෙනෝ නම් එතකොට උෂ්ණත්වය එතකොට වැඩි වස්තුවේ ඉඳන් අඩු වස්තුවට එතකොට තාපය ගමන් කියන එක ගමන් කරනවා ඇත්තටම. ඒක තමයි මෙතන මේ කතා කරන්නේ. එතකොට යම් වස්තු දෙකක් අතර පවතින උෂ්ණත්ව වෙනස හේතුවෙන් එතකොට එක් වස්තුවක සිට අනෙක් වස්තුවට ගලා යන ශක්තිය. එතකොට ඒ වස්තු දෙකක් අතර පවතින ඒ උෂ්ණත්ව වෙනස තියෙනවා නම් එතකොට ඒ උෂ්ණත්ව වෙනස හේතුවෙන් එතකොට
එක් වස්තුවක ඉඳන් අනික් වස්තුවට ගලා යන ශක්තිය තමයි භෞතික විද්‍යාවේදී අපි තාපය කියලා හඳුන්වනවා. ඒකෙදි උෂ්ණත්වය වැඩි වස්තුවේ ඉඳන් උෂ්ණත්වය අඩු වස්තුවට තමයි මේ තාපය සංක්‍රමණය වෙන්නේ කියන එක මතක තියාගන්න. එතකොට අපි ඊටු ටිකක් බැලුවොත් එහෙම එක් වස්තුවක සිට තවත් වස්තුවකට තාපය ගලා යෑම තාප සංක්‍රමණය කියලා හඳුන්වනවා. එතකොට මේ අවස්ථාවේදී ඒ යම් වස්තු දෙකක් අතර උෂ්ණත්ව වෙනසක් තියෙනවා නම් එතකොට යම් වස්තු දෙකක් තියෙනවා නම් ඒ යම් වස්තු දෙකක් තියෙන අතර ඒ උෂ්ණත්ව වෙනසක් තියෙනවා නම් ඒ උෂ්ණත්ව වෙනස හේතුවෙන් එතකොට එක් වස්තුවක ඉඳන් අනෙක් වස්තුවට එතකොට ශක්තිය ගලා ගලා යන ශක්තියට තමයි අපි තාපය කියලා කියන්නේ. ඒ වස්තු දෙක අතර උෂ්ණත්ව වෙනසක් නැත්නම් ඒ උෂ්ණත්ව දෙක වෙනසක් නැත්නම් එක් වස්තුවක ඉඳන් අනිත් වස්තුවට ඒ ශක්තිය ගලා යෑමක් සිද්ධ වෙන්නේ නැහැ කියන එකත් මතක තියාගන්න. ඒ එක් වස්තුවකුයි තවත් වස්තුවක අතර උෂ්ණත්ව වෙනසක් තියෙනවා නම් ඒ උෂ්ණත්වය වැඩි වස්තුවේ එතකොට තාප ශක්තිය වැඩි, උෂ්ණත්වය අඩු වස්තුවේ තාප ශක්තිය අඩුයි. එතකොට මේ අවස්ථාවේදී දුවල පුතාලා ඒ විභව ශක්තිය කියන අවස්ථාවට වගේම මේ අවස්ථාවෙත් එතකොට වැඩි අවස්ථාවේ ඉඳන් අඩු අවස්ථාවට ඒ ශක්තිය සංක්‍රමණය වෙනවා. එතකොට මේ අවස්ථාවේ තියෙන තාපය කියන ශක්තිය තමයි තියෙන්නේ. එතකොට තාපය වැඩි අවස්ථාවේ ඉඳන් තාපය අඩු අවස්ථාවට තාප ශක්තිය සංක්‍රමණය වෙනවා. එතකොට තාප ශක්තිය එතකොට ඒ වැඩි අවස්ථාවේ ඉඳන් අඩු අවස්ථාවට එතකොට සංක්‍රමණය වෙනවා කියන එක ඒක මතක තියාගන්න. මේ අතර මේ ගලා යන තාපය කියන එකත් මතක තියාගන්න. ඒ උෂ්ණත්වය වැඩි අවස්ථාවයි අඩු අවස්ථාව අතර. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම අමතර දැනුමට කියන කොටස බැලුවොත් එහෙම ඇමරිකානු ජාතික බෙන්ජමින් තොම්සන් 1973 ඉඳන් 1814 වෙනකම් මෙයා ජීවත් වෙලා තියෙන කියන එක තමයි මෙතන දක්වලා තියෙන්නේ. විසින් තාපය යනු ශක්ති විශේෂයක් බව මුල් වරට හඳුන්වා දුන්නා කියලා දක්වලා තිනවා. එතකොට මේ ඇමරිකන් ජාතික බෙන්ජමින් තොම්සන් කියලා උණු වතුර බෝතල් තියෙනවා. ඒක මේ පුජ්‍යලගේ නමින් වෙන්නේ නැති ඇත්තටම. ඇමරිකන් ජාතික බෙන්ජමින් තොම්සන් කියන ඇමරිකන් ජාතික බෙන්ජමින් තොම්සන් කියන එතකොට පුද්ගලයා විසින් එතකොට තාපය යනු ශක්ති විශේෂයක් බව මුල්වරට හඳුන්වලා දුන්නා. 1998 දී ඔහු තාපය යනු ශක්ති ප්‍රභේදයක් බව පරීක්ෂණාත්මකව පෙන්වා දී ඇති අතර ඒ පිළිබඳව නැවත පරීක්ෂණ සිදු කර ඇත්තේ 1840 දී ජේම්ස් ජූල් කියන මේ විද්‍යාඥයා ප්‍රසිද්ධ පුද්ගලයෙක්. ඒක නිසා 1840 දී ජේම්ස් ජූල් කියන විද්‍යාඥයා තමයි ඊට පස්සේ ඒ ගැන පරීක්ෂණ කරේ කියන එක තමයි දක්වලා තියෙන්නේ. එතකොට මේ තොම්සන් කියලා සමහරලාට දුර පුතාලා දැකලා ඇති සමහරලාට ලංකාවෙත් ඇති මේක ඒ උණු වතුර බෝතල් තියෙනවා තොම්සන් කියලා. ඇත්තටම ඒක මේ පුද්ගලයාගේ නමින් වෙන්නේ නැත්නම් සමහරලාට ටික දැන් මේ කිසිම සම්බන්ධයක් නැති වෙන්න පුළුවන්. ඇත්තටම මේකෙදී මේ ජූල් කියන පුද්ගලයා ඇත්තටම විද්‍යාවේදී අපි භාවිතා කරන දෙයක්. ඇත්තටම ජූල් කියන එක ඒ පුද්ගලයාට ගරු කිරීමක් වශයෙන් ඒකකයක් විදිහට භාවිතා කරනවා ජූල් කියන එක. මේකෙදිත් මේ උෂ්ණත්වය කියන මේකෙදි තාපය කියන එකේ ඒකකේ ඒක ඉස්සරහට දුර පුතාලා ඉගෙන ගන්නවා මේ ජූල් කියන ඒකක. එතකොට අපි බැලුවොත් එහෙම 9.21 කියන එකක් බැලුවොත් එහෙම මේකෙදී තාපය ගමන් කිරීම කියන කොටස බැලුවොත් එහෙම තාපය ගමන් කිරීම කියන එක දැන් අපි රත් වූ යකඩ කැබැල්ලක් කාමර උෂ්ණත්වයේ පවතින ජල බඳුනකට දැමූ විට කුමක් සිදුවේදයි පරීක්ෂා කරමු. එතකොට මේ අවස්ථාවේදී දුර පුතාලා කලින් අවස්ථාවේදී තාපය කියන එකේ අර්ථ දැක්වීම මතක ඇති. එතකොට ඒ අර්ථ දැක්වීම අනුව මොකද්ද වෙන්නේ කියන එක හොඳින් මතක තියාගන්න. එතකොට මේ අවස්ථාවේදී කාමර උෂ්ණත්වයේ ජලය තියෙනවා. ජලය කියන එක කාමර උෂ්ණත්වයේ තියෙන්නේ. අනිත් කොටස මොකද්ද? රත් වුණු යකඩ කෑල්ලක්. රත් වුණු යකඩ කෑල්ලක් නම් මොකද? ඒ කාමර උෂ්ණත්වයේ තියෙන ඒ ජලයට වඩා රත් වුණු යකඩ කෑල්ලේ තියෙන තාපය ශක්තිය වැඩි.
එතකොට මේ දෙක එක්කහු කරාම මොකද වෙන්නේ? තාප ශක්තිය වැඩි එකේ ඉඳන් තාප ශක්තිය අඩු එකට තාපය ගමන් කරනවා. ගමන් කළා ඒකේ ඒ උෂ්ණත්වය එකම වෙන අවස්ථාවක් බවට පත් වෙනවා කියන එක මතක තියාගන්න. එතකොට මේක අපි බැලුවොත් එහෙම අවශ්‍ය ද්‍රව්‍ය කියන එක ජලය කියන එක එතකොට කාමර උෂ්ණත්වයේ පවතින ජලය කියන එක අවශ්‍ය වෙනවා මේ අවස්ථාවේදී එතකොට අඩංගු බඳුනක් රත් වූ යකඩ කැබැල්ලක් එතකොට රත් වෙච්ච යකඩ කැබැල්ලක් උෂ්ණත්වමානයක් මන්තයක් කියන එක මෙතන මන්තය කියලා කියන්නේ මේ ආකාරය එතකොට මේකෙන් මේ වතුර කලතන්න එහෙම පුළුවන් ඒක මන්තය කියලා කියන්නේ එතකොට මේක බැලුවොත් එහෙම රත් වූ යකඩ කැබැල්ල සිසිල් ජල බඳුනක ජලය අඩංගු රත් වූ යකඩ කැබැල්ල සිසිල් ජලය අඩංගු බඳුනට දමන්න. එතකොට මේ කාමර උෂ්ණත්වයේ මේ සිසිල් ජලය කියවට කාමර උෂ්ණත්වයේ තියෙන ජලය. එතකොට කාමර උෂ්ණත්වයේ තියෙන ජලයට මේ රත් වූ යකඩ කැබැල්ල දාන්න කියන එක තමයි දක්වලා තියෙන්නේ. උෂ්ණත්වයේ සටහන් වන එතකොට උෂ්ණත්වමානයේ සටහන් වන උෂ්ණත්වය නිරීක්ෂණය කරන්න. එතකොට මේ පරීක්ෂණයට කලින් එතකොට ඒ කියන්නේ යකඩ කෑල්ල මේ ජලයට දාන්න ඉස්සෙල්ලා කාමර උෂ්ණත්වය එතකොට කාමර උෂ්ණත්වයට සමාන වෙනවා. මේකේ උෂ්ණත්වය එක හොඳින් මේ පාඨාංකය කියන එක නිරීක්ෂණය කරනවා. ඊට පස්සේ අපි කරන්නේ මේ යකඩ කෑල්ල මේකට දාලා ඊට පස්සේ ඊට පස්සේ එතකොට ඒකේ උෂ්ණත්වය කොච්චර වෙනස් වෙනවද ඒ කියන්නේ උෂ්ණත්වය කොච්චරද කියන එක නිරීක්ෂණය කරනවා. එවිට ජලයේ උෂ්ණත්වය ඉහළ යන බව උෂ්ණත්ව පාඨාංකයෙන් ඔබට පෙනෙනු ඇත. එතකොට මේ ජලයේ උෂ්ණත්වය කියන එක ඉහළ යනවා කියන එක උෂ්ණත්වයේ පාඨාංකයෙන් පේනවා කියලා තව දක්වලා තියෙනවා. මෙහිදී සිදුවන්නේ වැඩි උෂ්ණත්වයේ පවතින යකඩ කැබැල්ලේ සිට අඩු උෂ්ණත්වයේ පවතින ජලයට තාපය ගමන් කිරීම. එතකොට උෂ්ණත්වය වැඩි නම් එතකොට ඒකේ තාප ශක්තිය වැඩි. එතකොට ඒ තාප ශක්තිය වැඩි අවස්ථාවේ ඉඳන් තාප ශක්තිය අඩු අවස්ථාවට තාපය ගමන් කළා. එතන උෂ්ණත්වය එකම බව උෂ්ණත්වයක් බවට පරිවර්තනය වෙනවා කියන එක මතක තියාගන්න. මෙහිදී ජලයේ උෂ්ණත්වය ඉහළ යෑම සමගම බඳුනද රත් වෙනවා කියලා දක්වනවා. එතකොට මේ අවස්ථාවේදී එතකොට ජලයේ උෂ්ණත්වය ඉහළ යෑම සමග එතකොට බඳුනද එතකොට රත් වෙනවා. එතකොට කලින් අවස්ථාවේදී පරිසරයේ උෂ්ණත්වය තියුනේ මේ අවස්ථාවේදී මොකද වෙන්නේ? මේ යකඩ කෑල්ලෙන් මේකට මේ ජලයට එතකොට තාපය ලැබුණා. තාපය ලැබිලා එතකොට ජලය විතරක් නෙවෙයි. ජලය දාලා තියෙන බඳුනත් මේ තාපය එතකොට තාපය උරාගෙන මේ බඳුනත් රත් වෙනවා ඇත්තටම. නමුත් පරිසරයේ තියෙන වේවික මේ වාතය කියන්නේ තරම් තාපය හොඳින් මේව සන්නයනය කරන්නේ නැහැ ඇත්තටම. ඒක නිසා ඒ පරිසරයේ තාපය මේ ශක්තිය එකපාරට වැඩි වෙන්නේ නැහැ. ටික ටික ඒකේ ඒ අවට පරිසරයේ එතන තාපය මේ වැඩි වෙයි ඇත්තටම. නමුත් ඒ වටේම ඒ උෂ්ණත්වය වැඩිවීමක් සිද්ධ වෙන්නේ. එතකොට මේ අවස්ථාවේදී ජලය කියන එකයි එතකොට ඒ වාජනය කියන එකේ උෂ්ණත්වය වැඩි වෙනවා. ඒ වගේම යකඩ කෑල්ලේ උෂ්ණත්වය කියන එක අඩුවීමක් සිද්ධ වෙනවා. අපි ඊටු ටික ඊළඟ දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අදට පන්තිය මෙතනින් අවසන් කරන්න බලාපොරොත්තු වෙන මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්.